Dos, tres, cuatro. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ක්‍රික් වීලොග් තුලින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ MCC අලුතෙන්ම වෙනස් කරපු ක්‍රිකට් නීති පිළිබඳව. නීති 9ක් මේ අනුව වෙනස් වෙනවා. අලුත්ම ඩෙඩ් බෝල් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම වයිඩ් පන්දුව සහ උඩ පන්දුවක් රැකගත්තට පස්සේ පිටිකරුවාගේ අන්ත වෙනස් වෙන විදිහ පිළිබඳව නීති රීති සෑහෙන වෙනසකට ලක් වෙලා තියෙනවා. මේ පිළිබඳවයි අපි අද අවධානය යොමු කරන්නේ. MCC නීති පොතේ පළමු නීතිය තමයි මුලින්ම සංශෝධනයට ලක් වෙලා තියෙන්නේ. එකේ 3 නීතිය විදිහට ක්‍රීඩකයන් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව තමයි මේ නීතිය අදාළ වෙන්නේ. කොවිඩ් සහ කන්කෂන් යටතේ ක්‍රීඩකයන් ප්‍රතිස්ථාපනය කිරීම එහෙම නැත්නම් රිප්ලේස් කිරීම සිදු වෙනවා. මේක අතිරේක ක්‍රීඩකෙක් පිටියට එනවට වැඩිය වෙනස් කාරණයක්. අතිරේක ක්‍රීඩකෙක්ට පුළුවන් පන්දු රකින්න හෝ කඩලු රකින්න පමණයි. නමුත් ප්‍රතිස්ථාපනය කරන ක්‍රීඩකයාට තරගයට පූර්ණ වශයෙන් දායක වෙන්න ඉඩකඩ තිබෙනවා. නව නීති සංශෝධනයේ යටතේ ඉවත් වෙච්ච ක්‍රීඩකයාට අදාළව යම්කිසි සීමා කිරීම යම්කිසි අවවාද කිරීම තිබුණා නම් ඒ සියල්ලම ආදේශ වන ක්‍රීඩකයාට අදාළ වෙනවා. උදාහරණයක් විදිහට ඒ කියන ක්‍රීඩකයාට ඩේන්ජර් ඒරියා එක පෑගීම සම්බන්ධයෙන් වරක් අවවාද කරලා තිබුණා නම් ඒ කියන ක්‍රීඩකයාව B මගින් ප්‍රතිස්ථාපනය කළොත් Bට එක අවවාද කිරීමක් කරලා තියෙන විදිහට තමයි සලකන්නේ. ඊළඟට බීම පන්දුවක් A විසින් යවලා තිබුණොත් Bට තවත් එක බීම පන්දුවක් විතරයි යවන්න පුළුවන්. ඊට පස්සේ ඔහුගේ පන්දුවෙම අත්හිටවන්න විනිසුරුවරුන්ට හැකියාව තියෙනවා. ඉතින් මේක ප්‍රතිවාදී කණ්ඩායමට යම්කිසි ක්‍රීඩකයෙක් ආදේශ කිරීමෙන් ප්‍රතිවාදී කණ්ඩායමට අසාධාරණයක් සිදුවීම අවම කරන්න තමයි මේ විදිහට නීති රීති ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට 18 වෙනි නීතිය වෙනස් වෙනවා උඩ පන්දුවක් රැක ගැනීමේදී පිතිකරු අන්තය මාරු වීම සම්බන්ධයෙන්. මේ වෙනකොට MCC නීති පොතේ සඳහන් වෙන විදිහට අපි කවුරුත් දන්නවා උඩ පන්දුවක් රැක ගන්නකොට පිතිකරුවන් දෙදෙනා ක්‍රොස් කරලා තිබුණා නම් ඒ කියන්නේ තනතිරුවේ මධ්‍ය රේඛාව දෙන්න මාරු වෙලා තිබුණා නම් එහෙම නැත්නම් පිතිකරන අන්ත දෙක මාරු වෙන්න දෙදෙනා අන්ත දෙකට හුවමාරු වෙලා තිබුණා නම් තනතිරුවේ මැදකදී පිතිකරු අන්තයට එන්නේ නන් ස්ට්‍රයිකර් එන්ඩ් එකේ හිටපු ක්‍රීඩකයාට හැකියාවක් තියෙනවා. ඉතින් අපි දකිනවා හොඳින් පන්දුවට පහර දෙන්න පුළුවන් පිතිකරුවෙක් හිටියොත් අනෙක් පැත්තේ පන්දු යවන්නෙක් ඉඳලා පන්දුවට පහර දීලා ඔහු උඩ පන්දුවක් ලබා දුන්නොත් ඉක්මනින් ක්‍රොස් කරලා පිතිකරු අන්තයට යනවා. ඊළඟ පන්දුවට පිතිකරණයට යෙදෙන්න වැඩි හැකියාවක් තියෙන ක්‍රීඩකයා මුහුණ දෙන්න. නමුත් දැන් මේ නීතිය වෙනස් කරලා තියෙනවා. පිතිකරුවන් ක්‍රොස් කළත් නැතත් අලුතෙන් එන පිතිකරුවා තමයි දැන් මීළඟ පන්දුවට මුහුණ දිය යුත්තේ. මේක පන්දු යවන්නාට දෙන පන්දු යවන්නා විකට්ටුව ලබා ගැනීමට දෙන බෝනස් එකක් විදිහට තමයි මේ නීතිය සංශෝධනය කරලා තියෙන්නේ. එංගලන්තයේ පැවැත්වෙච්ච 100 බෝල් ගේම් එකේදී මේ පිළිබඳව අත්හදා බැලීමක් සිදු කරලා ඉන් පස්සේ තමයි MCC මේ විදිහට මේ නීතිය සංශෝධනය කරලා තියෙන්නේ. ඊළඟට වෙනස් වෙන්නේ 24/2/12 අනුවගන්තිය අජීවී පන්දුවක් සම්බන්ධයෙන් තමයි මේ නීතිය. පිටිය මැදට පිටස්තර පුද්ගලයෙක් එහෙම නැත්නම් සතෙක් පැමිණියොත් එවිට පන්දුව අජීවී පන්දුවක් බවට පත් කිරීමේ හැකියාව විනිසුරුවරයාට තිබෙනවා. අපි දකිනවා සමහර වෙලාවට ආක්‍රමණිකයන් කඩාගෙන වදිනවා පිටියේ තරඟ නරඹමින් සිටින පුද්ගලයන් පිටිය මැදට ඇවිල්ලා යම් බාධා කිරීම සිදු කරනවා. ඒ වගේම සුනකයන් වගේ සතුන් පිටිය මැදට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේදී ක්‍රීඩකයන්ගේ අවධානය වෙනතකට යොමු වෙන්න හැකියාවක් තියෙනවා. මේ නිසා තමයි මේ නීති සංශෝධනය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. 21/4 නීති සංශෝධනයේ යටතේ අජීවී පන්දුවක් වන නව අවස්ථාවක් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඇතැම් අවස්ථාවලදී පන්දුව යවන්න එනකොට පිතිකරුවා සීමායිරෙන් ඉදිරියට පැමිණෙන අවස්ථා තියෙනවා. එතකොට පන්දු යවන්නා විසින් පිතිකරුවාව දවා ගැනීම සඳහා පන්දුව කඩුල්ල වෙතට දමා ගසනවා. පන්දුව යවන්නේ නැතුව ඔහු පන්දුව කඩුල්ල වෙතට දමා ගසන අවස්ථා තිබෙනවා. මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. කොහොම වුණත් මෙතනදී පිතිකරුවාට එකපාරටම අවබෝධයක් නැහැ මේ පන්දුව ඔහු එවනවාද එහෙම නැත්නම් දමා ගන්නවද කියන එක ගැන. එතකොට පිතිකරුවාට පන්දුවට පහර දීමේ හැකියාවකුත් තිබෙනවා. ඉතින් මේ දක්වා මේක නිපන්දුවක් විදිහට තමයි නම් කෙරුණේ. නමුත් 2022 ඔක්තෝබර් මාසයේ ඉඳලා මේ වගේ සිදුවීමක් වුණොත් මේක අජීවී පන්දුවක් බවට පත් කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. 22 එක නීතිය ඉතාමත්ම වැදගත් අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. වයිඩ් පන්දුවක් නිර්ණය කිරීම සම්බන්ධයෙන් තමයි මේ නීති සංශෝධනය සිදු වෙලා තිබෙන්නේ. අපි දකිනවා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවන් කඩුල්ල පුරා එහෙ මෙහෙ ඇවිදිමින් පන්දුවට පහර දෙනවා. මේක පන්දු යවන්නාට ඉමහත් හිසරදයක් බවට පත් වෙනවා. පන්දුව කොයි තැනටද යොමු කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී පන්දු යවන්නාට යම් සහනයක් තමයි ලබා දීලා තියෙන්නේ.
දැන් සාමාන්‍යයෙන් මේ වන විට තියෙන නීතියට අනුව වයිට් පන්දුවක් බවට පත් වෙන්නේ පිතිකරුවා අවසන් වරට සිටින පිතිකරන ස්ථාන එහෙමත් නැත්නම් මුලින්ම හිටපු එයාගේ ගාඩ් පොසිෂන් එක අනුව තමයි මේ වයිට් පන්දුව නිර්ණය කිරීම වර්තමානයේදී සිදු වෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ පිතිකරුවා ලෙග් ස්ටම්ප් එකේ ඉඳලා ඔෆ් ස්ටම්ප් එකට ඇවිදගෙන ගියොත් පන්දු යවන පන්දුව ඔහුගේ පාදයට ඉවතින් ඔහුට පහරක් එල්ල කරන්න බැරි තැනකින් ගියොත් එය වයිට් පන්දුවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ඔරිජිනල් ගාඩ් පොසිෂන් එක ලෙග් ස්ටම්ප් එක නිසා. නමුත් අපි මෙහෙම හිතමු යම් පිතිකරුවෙක් ලෙග් ස්ටම්ප් එක ගාඩ් පොසිෂන් එක විදිහට අරගෙන ඉඳලා පන්දු යවන්න රන් අප් එක පටන් ගත්තට පස්සේ ඔහු යනවා Tamanගේ පා ඉන්න පැත්තට. ඉන්පසු ආපහු ඔහු පිට ඉන්න පැත්තට ගිහිල්ලා පන්දුවට පහර දෙනවා. මේ අවස්ථාවේදී පන්දු යවන්න පන්දුව සාමාන්‍යයෙන් පා ඉන්න දෙසින් තිබෙන වයිට් පන්දුව සලකුණු කරන සීමාවට උඩින් යවුවොත් ඒ වයිට් පන්දුවක් බවට පත් වෙනවා. මොකද දැන් බලන්නේ ඔහුගේ ගාඩ් පොසිෂන් එක හෝ අවසන් වරට සිටි තැන ඉඳලා ඔහුට සාමාන්‍ය ක්‍රිකට් පහරක් මගින් පන්දුවට ළඟා වෙන්න පුළුවන්ද කියන එක. නමුත් නව සංශෝධනයේදී මේ දෙකට අමතරව පන්දු යවන්න රන් අප් එක පටන් ගත්තට පස්සේ පිතිකරුවා හිටපු ඕනෑම තැනක් අදාළ වෙනවා. ඒ කියන්නේ පිතිකරුවා පායින්නේ ඉඳලා අඩි දෙකක් පායින්නෙන් ඉවතට ගිහිල්ලා ඉන්පස්සේ පිටින් ඉවතට ගිහිල්ලා පන්දුවට පහර දීපු වෙලාවක පන්දු යවන්න පායින්නට ඉවතින් පන්දුව යවුවත් ඒ කියන්නේ පායින්නෙන් ඉවත වයිට් පන්දුව සලකනු කරන සීමාවේ පන්දුව යවුවත් ඒ වයිට් පන්දුවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඔහු පන්දු යවන්න රන් අප් එක පටන් ගත්තට පස්සේ ලෙග් ස්ටම්ප් එකනොත් අඩි දෙකක් පස්සට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔහු ඒ කොයි මොහොතේ හෝ හිටපු තැන ඉඳලා පන්දුවට ළඟා වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා මේ නව නීති සංශෝධනයේ යටතේ ඒක වයිට් පන්දුවක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට 25 8 නීතිය වෙනස් කරලා තියෙනවා. දැනට තියෙන ක්‍රමවේදයට අනුව තනතීරුවෙන් පිටත එහෙම නැත්නම් පිච් එකෙන් එළියේ පන්දුවක් පතිත වුණත් පිතිකරුවාට පන්දුව හඹා ගිහිල්ලා ඒ පන්දුවට පහරක් එල්ල කරන්න හැකියාවක් තියෙනවා. එතකොට පිච් එකෙන් එළියේ පන්දුව පතිත වුණොත් මේක නිපන්දුවක් විදිහට තමයි සැලකෙන්නේ. නමුත් වර්තමානයේදී මේ ගෙනල්ලා තියෙන අලුත් නීතියත් එක්ක 2022 ඔක්තෝබර් මාසයේ ඉඳලා පිතිකරුවාට පන්දුවට පහර දෙන්නට පුළුවන් තනතීරුව තියෙන සීමාවේ විතරයි. එහෙම නැත්නම් මැද ඉන්නේ ඉඳලා දෙපසට තියෙන අඩි 5 බැගින් වෙච්ච සීමාව තුල විතරයි පිතිකරුවාට පන්දුවට පහර දෙන්නට හැකියාවක් තියෙන්නේ. යම් හේකින් පිතිකරුවා මේ සීමාව පැනලා පිච් එකෙන් එළියට ගිහිල්ලා පන්දුවට පහරක් එල්ල කළොත් එය ඩෙඩ් බෝල් එකක්. එහෙම නැත්නම් අජීවී පන්දුවක් බවට පත් වෙනවා. මොකද මේ වගේ අවස්ථාවන් වලදී පිතිකරුවා අසල පන්දු රකින්න ක්‍රීඩකයන්ට ආබාධයක් වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. මේ නිසා තමයි මේ නීති සංශෝධනය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. 27 4 සහ 28 6 නීති රීතිවලට අනුව පන්දු යවන අවස්ථාවේදී පන්දු රකින්නන් වැරදි සහගත ලෙස පිටියේ යම්කිසි චලනයක් සිදු කළොත් ඔවුන්ට සීමා පනවලා තිබෙනවා, ඉදිරියට ඇවිදගෙන එන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම පිතිකරුවාගෙන් පසුපස ඉන්න පන්දු රකින්නන්ට චලනයන් සිදු කිරීමේදී සීමා තියෙනවා සහ ඔවුන්ට පන්දු රකින්න ස්ථාන වෙනස් කිරීම සම්බන්ධයෙන් සීමාවන් තියෙනවා. මේ සීමාවන්ට එරෙහිව යම්කිසි චලනයක් සිදු කළොත් වර්තමානයේදී මේක අජීවී පන්දුවක් බවට පත් කරනවා. නමුත් සමහර වෙලාවට මේ පන්දුවට පිතිකරුවා ඉතාමත්ම හොඳ පහරක් එල්ල කරනවා වෙන්නත් පුළුවන්. එතකොට මේක පිතිකරුවාට කිසියම් අවාසියක් බවට පත් වෙනවා. ඔහුට යම් බාධාවක් තිබියදීත් ඔහු හොඳ පහරක් එල්ල කරලා තිබුණොත් ඒක පිතිකරන කණ්ඩායමට අවාසියක්. මේ නිසා මේ වගේ අවස්ථාවකදී පන්දුව අජීවී පන්දුවක් බවට පත් කරනවට අමතරව ලකුණු 5ක් පිතිකරන කණ්ඩායමට ප්‍රදානය කරන්න නව නීති සංශෝධනයේ යටතේ තීරණය වෙලා තියෙනවා. 41 16 යටතේ තිබුණ මන් කාඩ් ක්‍රමය එහෙම නැත්නම් මැන්කඩින් ක්‍රමය 38 නීතිය යටතට කෙලින්ම අරගෙන අවිලා තිනවා. මේක ඍජුවම දුවද්දී දැවියාමේ අවස්ථාවක් විදිහට සලකන්න නව නීති රීති සංශෝධනයේ යටතේ තීරණය කරලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ මේ ක්‍රමයට පිතිකරුවෙක් දබා ගැනීම සම්බන්ධයෙන් පැවති වාද විවාද සහ විවිධ මතවාදයන් නිසා තමයි මේ නීති සංශෝධනය සිදු කරලා තියෙන්නේ. පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා පන්දුව යැවීමට කලින් සීමා ඉරෙන් ඉදිරියට ආවොත් පන්දු යවන්නාට Tamanගේ බෝලිං ඇක්ෂන් එකට එන්න කලින් කඩුල්ල බිඳ දාලා ඔහුව දවා ගන්න හැකියාවක් තියෙනවා. 1947 දී ඉන්දියා ක්‍රීඩක විනෝ මන්කාඩ් විසින් ඕස්ට්‍රේලියා ක්‍රීඩක බිල් බ්‍රවුන්ව මේ ආකාරයෙන් දවා ගැනීමත් සමග මේක මන්කාඩ් ක්‍රමය ලෙස එහෙම නැත්නම් මැන්කඩින් විදිහට හැඳින්වෙනවා. මේක මේ දක්වා අයත් උනේ unfair play නීතිය යටතට. ඒක තමයි 41 16 නීතිය යටතේ මේ ආකාරයට දවා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කළත් පන්දු රකින කණ්ඩායමේ නායකයාගේ මතය විමසීමෙන් අනතුරුව තමයි විනිසුරුවරයා තීරණය ලබා දෙන්නේ. මොකද පන්දු රකින කණ්ඩායමේ නායකයාට කැමති නම්
මේක නොදවි යාමක් විදිහට සලකලා ඉල්ලීමක් නොකර ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය යටතේ ක්‍රීඩකෙක් දවා ගැනීම සදාචාරාත්මකද නැද්ද කියන කාරණය පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී වාද විවාද මතභේදාත්මක අවස්ථා මතුවලා තියෙනවා. මේ නිසා මේ මතවාදයන් මේ මතභේදයන් නැති කරන්න තමයි කෙලින්ම මේක දුවද්දී දවා ගැනීමේ නීතිය යටතට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. සචිත්‍ර සේනානායක ඒ වගේම රවිචන්ද්‍රන් අශ්වින් මේ ආකාරයෙන් පිතිකරුවන් දවා ගැනීම ගැන දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වෙච්ච ක්‍රීඩකයන්. ඉතින් මේ නිසා මේ මතවාද නිමා කරමින් මන්කාඩ් ක්‍රමය කෙලින්ම දුවද්දී දැවී යාමේ නීති අතරට ගෙන එන්න තීරණය කරලා තියෙනවා. මේ අනුව මන්කාඩ් ක්‍රමය නිත්‍ය සහ සදාචාරාත්මක දැවී යාමක් විදිහට නම් කරන්න මෙතනින් පස්සේ කටයුතු කරනවා. අවසන් වශයෙන් වෙනස් වෙන්නේ 41.3 නීතිය පන්දුව උපදැමීම සඳහා කේටය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා නව නීති සංශෝධනය මගින්. මේ දක්වා පන්දුව කේටය මගින් උපදමන්නට හැකියාවක් තිබුණා. නමුත් මේ කොවිඩ් තත්ත්වයක් එක්ක විශේෂ නීතියක් විදිහට කේටය භාවිත කරන්නට බැහැ කියලා නීති රීති වෙනස් කරුණා. මේක తాවකාලික සංශෝධනයක් විදිහට තමයි වෙනස් කරන්නේ. නමුත් MCC නිරීක්ෂණය කරලා තිබෙනවා මේ කේටය භාවිත නොකිරීම නිසා පන්දු යවන්නන්ට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ට සිදුවන බාධාව නොගිනිය හැකි තරම් කියලා මෙතනදී පන්දුවේ දෝලනය සම්බන්ධයෙන් තමයි අවධානය යොමු වෙන්නේ. ඉතින් කේටය භාවිත නොකලා කියලා පන්දුව දෝලනය කිරීමේ අඩුවක් නැති බව තමයි MCC නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් මේ අනුව ඔවුන් තීරණය කරලා තිබෙනවා මින් ඉදිරියට කිසිදු අවස්ථාවක කේටය භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා නොදෙන්න. මේක තවත් අරමුණක් බවට පත් වෙන්නේ පන්දුව පළදු කිරීමට වැටබැඳීම. ඇතැම් අවස්ථාවන් වලදී චුයින්ගම් වගේ පැණි රස දේවල් කටේ තියාගෙන ඉඳලා පන්දු යවන්නන් පන්දුව උපදැමීමේදී පන්දුව පළදු කරන්න හැකියාවක් තිබෙනවා කියලා චෝදනා මතුවලා තිබෙනවා. 2018 දී දිනේෂ් චන්දිමාල්ටත් මේ වගේ චෝදනාවක් මතු වුණා. මේක බරපතල ආකාරයෙන් විවාදයට ලක්වෙච්ච කාරණයක් බවට පත් වුණා. ඉතින් මේ කේටය තහනම් කිරීම මගින් මේ වගේ සිදුවීම් වලටත් ඉඩක් නැති වෙන බව තමයි MCC සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ නීති 9 තමයි අලුත් සංශෝධන යටතේ වෙනස් වෙන්නේ. MCC එහෙම නැත්නම් මේ ක්‍රීඩාවේ නීති රීතිවල බාරකරුවන් මේ නීති සමුදාය වෙනස් කරලා තිබෙනවා ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ඉඳලා. ඉතින් ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ඉඳලා ක්‍රීඩා කරන තරගවලට මේ නව නීති රීති යටතේ තමයි ක්‍රීඩා කරන්නට සිදු වෙන්නේ. ඉතින් මේ වගේ ක්‍රිකට් පිටියේ වෙන අලුත් දේවල් පිළිබඳව ක්‍රික් වීලොග් තුලින් ඔබව දැනුවත් කරන්න විදු සූදානම් වෙනවා. ඒක නිසා ක්‍රික් වීලොග් subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට ක්‍රික් වීලොග් එකට වීලොග් එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.